ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න নমස්කාර කියන තුන්වතාව. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නට අපි නිබඳව නිරතුරුව උත්සාහ ගත යුතුයි. කොයි තරම්නම් අපහසුකම් තිබුණත් ඒ කාරණාව සිද්ධ නොකරවුවොත් අපිට කවදාකවත් ස්ථීර වශයෙන් ලැබෙන සැනසීමක් ලැබෙන්නේ නැති බව මතක තියාගන්න ඕනේ. කොයි තරම් සූදානම් කරගෙන හිටියත්, කොයි තරම් වෙනස් වෙන්නේ නැහැ කියලා ලෝකේ යමක් හිතාගෙන හිටියත්, ඒ හැම දෙයක්ම ඉතා ඉක්මනින් වෙනසකට භාජනය වෙන බව අපි වටහා ගන්න ඕන, තේරුම් ගන්න ඕනේ. එහෙම නැති වුණොත් පෙරලෙන ස්වභාවයේ තියෙන දේවල් නොපෙරලෙනවා කියලා හිතාගෙන
වෙනසකට පත්වෙන දේවල් වෙනස් වෙන්නේ නෑ කියලා හිතාගෙන හිටියා කියලා ඒවා පෙරලෙන එක නවතින්නෙත් නෑ වෙනස් වෙන එක නවතින්නෙත් නෑ. ඒ ගැන අපි ඉතාමත්ම ප්‍රබල අවධානයක් යොමු කරලා ජීවිතයේ නිරවුල් භාවයට පත් කරගණ්ඩ මනස සුවපත් කරගණ්ඩ ඕනෑ. මනස සුවපත් කරගණ්ඩ නම් අපි කිසි දෙයක් අපේ පැත්තෙන් බලාපොරොත්තු නොවී ජීවත්වෙන්ඩ තන්හා දෘෂ්ටි මාන්න සහගතව බලාපොරොත්තු නොවී ජීවත්වෙන්ට පුරුදුුවෙන්ඩ ඕන. යමකින් අයින් වෙනකොට තමයි යමකින් වෙන්වෙන්ඩ සිද්ධ වෙනකොට තමයි තමල්ළඟ තියෙන වෙන්වෙන්නට නොහැකි පීඩිත තත්ත්වය දැනෙන්නේ. ඒකන්නේ වතුර නැත්තං තමයි පිපාසාව දැනෙන්නේ. ආහාර නැත්තං තමයි බඩගින්න දැනෙන්නේ. පිපාසාය බඩගින්න තියෙන දරුණු තත්ත්වය කලින් දැනගණ්ඩ පුළුවන්කම තියෙනවනම් නුවනින් කෙනෙකුට ඒ තැනැත්තා ඒකට සූදානම් වෙනවට මෙවැනි කාලයක් එන්ඩ පුළුවන් කියලා. ඒ වගේ අපිට මේ ලෝකයේ මේ පංචුපාදානස්කන්ධයත් එක ජීවත් වෙනකොට පින්නත්න අනාගතයේදී එළබෙන්ඩ තියෙන්න වූ අනාගතයේදී එළබෙන්ඩ තියෙන දුක්කංකටලු හොඳින් තේරුම් ගණ්ඩ පුළුවන් නම් අන්න ඒ තත්ත්වය නිසා ඒවාට පිළියන් කලින්ම යොදාගන්න පුළුවන්නම් ලෝකයේ මිනිස්සු පොළොවේ පස්කණ්ඩ තරම් වේගෙන් කෑගානු. කෑගැහුවේ නැතත් ඒ තරම්ම දරුණු දුක්පීඩාවලින් විඳවනවා. විඳින්ට වෙලා තියෙන. ඒ තරම්ම දරුණු දේවල් වලින් පීඩාවට පත්වෙලා ඉන්නව හැබැයි ඒ පීඩාවට පත්වෙලා ඉන්න අය ඒක දන්නවා මිසක්ක මම පීඩාවට පත්වෙලා ඉන්නවා කියලා අන්න අය නම් ඒක දන්නේ නැහැ. අනිත් අය ඒක දන්නේ නැහැ. අන්න ඒක අපි හොඳින් ඉතා හොඳින් වටහා ගණ්ඩෝන තේරුම් ගණ්ඩෝන කාරණාවක්. කොයි විදිහකින් හරි අපේ ජීවිතයේ ළඟා කර ගත යුතු ඉලක්කවලට ළඟා වෙන්නට හැම නිමේශයකම වාගේ අපි උත්සාහ ගණ්ඩ ඕනේ. එහෙම නොවනහොත් අපි කොතනක හරි කොයි තැනකදී හරි ඉතා විශාල අභියෝගවලට අපහසුතාවලට පත්වෙන්නට හේතු සකස් වෙනවා අපිට. ජීවිතයේ කොයි ආකාරයකින් හරි සකස් කරගණ්ඩ කියලා කිව්වට අපිට ඒ සකස් කරගත යුතු පාර අවබෝධ කරගණ්ඩ ඕන. මනුස්ස ශරීරවලට නැතම් මිනිස්සුන්ට තමන් කැමති පුද්ගලයින්ට බැඳෙන එක තරං හිත පීඩා විඳින්ට වෙන තවත් දෙයක් මේ ලෝකෙ නෑ. හැබැයි ඒක සාමාන්‍ය පුද්ගලයට දැනෙන්නේ ලෝකයෙහි තවත් සතුටුවෙන්ඩ දෙයක් ඒ තරං නෑ කියලා. එක පුදුමාකාර විපරීතම අදහසක්. තවත් අය සමඟ බැඳීම් ඇතිකර ගන්නේ නැතුව ජීවත්වෙන්ට බෑ කියන තැන හොඟක් අයින්න. හැබැයි මරණයේදී මේ බැඳීම් වලින් සිද්ධ වෙන්නේ අනර්ථයක් මිසක් අර්ථයක් නන්නෙවේ. මරණයේදී විතරක් නෙවෙයි පින්නත්න සාමාන්‍ය ලෝකයේ ජීවත්වෙන කොටත් වැඩියෙන්ම හිත් පෑරීම් රිදීම් අධිකතර වේදනාව නැතිවෙන මේ බැඳීම් නිසාවෙන් මයි. අන්න අයට උදව්පකාර කරමින් අන්න අයගේද උදව්පකාර ඇතුව බොහෝම සුහදව එකිනෙකාට ඉතාම ප්‍රියව බැඳීම් නැතුව ජීවත්වෙන පුළන්කමක් තියෙන. බැඳීම් නැතුව ජීවත්වෙනවා කියලා කියන්නේ අන්න අයත් එක තරහ වෙලා ඉතාමත්ම දරුණු විදිහට පැත්තකට වෙලා අයිනකට වෙලා කාවත් ආශ්‍රය කරන්න නැතුව මුළු ගැන්වෙලා ඉන්නවා කියන කරන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ එහෙම වැඩ හිටියෙත් නෑ. රහතන් වහන්සේලා එහෙම කටයුතු කරෙත් නෑ.
ධර්මය දන්න මිනිස්සු හොඳින් බලලා ඒ ධර්මය තුළින් තමන්ගේ ජීවිතය සකස් කර ගණ්ඩ අවශ්‍ය කරන වැඩ පිළිවෙල තමන්ගේ සන්තානය තුළ ක්‍රියා කර ගන්නේ ඔන්න දුක් නැතුව සමතුලිත ජීවිතයක් ගත කරන්න ඕන හින්දා. කොතන හරි තැනක පුරුදු වුණොත් හිත නවතින්ට බැඳීමක ඒ හිතට බැඳීම් නැතුව ඉන්ඩ බැරි තත්වකට පත්වෙනවා. පාලු ඇති වෙනවා. එතකොට බොහෝ දෙනෙක් ඉන්න තැනක තනි වෙලා ඉන්ඩ පුළුවන් හැකියාවක් මේක පරස්පරයක් විදිහට දැනෙනවා. බොහෝ දෙනෙක් ඉන්න තැනක තනි වෙනවා කියලා කියන්නේ ඇත්තටම අපි තනි වෙලා ඉන්නකොට කාගේවත් බාහිර දේවල් හිත ඇතුළට එන්ඩ හේතු සකස් වෙන්නේ නැහැ මේ ඒ විලාවේ අලුතෙන්. බොහෝ දෙනෙක් ඉන්න තැනක තනි වෙනවා කියන්නෙත් ඒකයි. අනිත් අයගේ දුක සැප බලන්න කෙනෙක නෙවෙයි. තමන්ට රිදෙන දේවල් බාහිරින් එන්න හැබැයි බොහෝ දෙනෙක් ඉද්දී හරියට තනි වෙලා වගේ. ඒ වගේම තමයි අපි දන්නවා තනි වුණාම පාළුවක් තියෙනවා. කිසිම ආකාරයකින් පාළුවක් නොදැනෙන තනිවීම. හරි. ඒ කියන්නේ බැඳීම් වලින් අයින් වෙච්ච මිනිස්සුන්ට බැඳීම් තේරුම් අරගෙන ඒවා නිෂ්පල බව තේරුම් අරගෙන අයින් වෙච්ච මිනිස්සුන්ට තනිවම ඉන්නට පුළුවන්කම තියෙනවා මාත්‍රයක පාළුවක් නැතුව. එකට තනි බවට ප්‍රිය භාවයක් තියෙනවා. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් ඉන්න තැනකත් තනි වෙලා ඉන්න දක්ෂකමක් තියෙනවා. මේ වගේ තත්ත්වයන් ඇති කරගන්න තමයි මේ අසුභ භාවනාව අවශ්‍ය වෙන්නේ. බැඳීම් ඇති වෙන්නේ මිනිස්සෙකුට පින්වත්නි වෙන කිසිම කාරණාවක් නැහැ. මනුස්ස ශරීරයක් කියලා කියන්නේ කාම වස්තුවක්. එය රූප, ශබ්ද, ගන්ධ, ස්පර්ශ ආදිය ලබා දෙන කාම වස්තුවක්. එතකොට ඒ කාම වස්තුව කෙරෙහි ඇතිවෙන්නේ කාමච්ඡන්දයක්. ඒ කාමච්ඡන්දයක් ඇති වෙන්නේ වෙන මොනවත් හින්දා නෙවෙයි. අපි ඊයේ දවසෙත් මතක් කරා සුබ නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරය. හිතන්ඩ තමන්ගේ පැත්තෙන් බොහොම සාධාරණව කොහේ හරි කොතැනක හරි පුද්ගලයෙක් පිළිබඳව දරුවෙක් හෝ මොනුපුරෙක් හෝ නැත්තම් වෙනත් කෙනෙක් ස්වාමියා ස්වාමිදිනිය හෝ කවුරු හරි ජීවිතේ ඉන්න කෙනෙකුට බැඳීමක් ඇති වුණා නම් ඇති වුණේ ඒ පුද්ගලයා දෙස බලා පළවෙනි වතාවට සතුටක් ඇති වෙලා ඒ සතුට නිසා නැවත නැවත ඒ සතුට විඳින්නට නැවත නැවත හැරි හැරි බලලා නැවත නැවත ඇහෙන් කනෙන් නාසයෙන් ශරීරයෙන් ස්පර්ශයෙන් ආදරයෙන් වගේ දේවල් වලින් නැවත නැවත සතුටු වීම නිසා නෙවේද ඔය ඇලීම කියන එක ග්‍රහණය වීම කියන එක කවදා හරි ඇති වුණා නම් ඇති උනේ. දැක සතුටක් නූපදුනා නම් දැක සතුටක් ඉපදුනේ නැත්තම් මේ ඇලීම කියන එක සිද්ධ වෙන්නේම නැහැ. දැක සතුටක් ඉපදුනේ නැත්තම් මේ ඇලීම කියන එක සිද්ධ වෙන්නේම නැති බව අපි ඉතා හොඳින් වටහා ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් අරගෙන මේ ජීවිතයේ ළඟා විය යුතු ඉලක්කවලට ළඟා වෙන්න අපි හැම වෙලාවකම වගේ උත්සාහ කරන්න ඕනේ. හැම නිමේෂයකම වගේ උත්සාහ කරන්න ඕනේ ළඟා විය යුතු ඉලක්කවලට ළඟා වෙන්න. ඒ මොනවාද? ස්ථීර සතුටක් ඇති වෙන තැන්. දුක් නැති වෙන තැන්. ජීවිතේ වෙන ඉලක්ක තියාගන්න එපා. ජීවිතේ ඉලක්ක තියෙන සතුට නම් ඒ සතුට කඩා හිරෙන්න හේතු වෙන සතුටක් නම් හොයාගත්තේ දුකක් එක්ක බන්ධනය වෙච්ච සතුටක් නම් හොයාගත්තේ ඒ සතුට අදාළ නෑ ජීවිතයට ළඟා කරගන්න ඕන ඉලක්කයක් විදිහට ළඟා නොකර ගත යුතුයි. ඇයි එහෙම කියන්නේ?
ඒක සාපයක් වගේ, ඒක විස දාපු ආහාරයක් වගේ අනිවාර්යයෙන්ම අනර්ථයක් සිද්ධ වෙනවා නම් බලන්න ආහාරයක් ගන්නකොට ඒකේ විස මිශ්‍රිත නම් පින්වත්නි අනිවාර්යයෙන්ම ඒ ආහාරය අපිට රසයක් ලබා දුන්නට පසුව බොහෝ විඳවන්නට වෙනවා. ඒ ආහාරයෙන් ඉස්සෙල්ලාම රසයක් ලැබුණා, සතුටක් ලැබුණා, පසුව ලොකු දුක් ගොඩක් ලැබෙනවා. අහන්න බැඳීම් ඇති කරගත්තාම තියෙන්නේ අන්න ඒ වගේද නැද්ද කියලා. ඒවා බොහෝම අපහසුකම් තියෙන, බොහෝම ගැටලුකාරී තත්ත්වයන් තියෙන බැඳීමක් සහිත දේවල් වලින් එවැනි තත්ත්වයක් තියෙන බව තේරුම් ගත යුතුව තියෙනවා. මේවා හොඳට මෙනෙහි කර කර මේ බැඳීම් වල තියෙන අනර්ථකාරී ස්වභාවය හොඳින් මෙනෙහි කරලා තමයි මේ අසුභ භාවනාවට අවතීර්ණ වෙන්න ඕන. අපි ඊයේ දවසේ අසුභ භාවනාවේ යම් කිසි කඩයිමකට කතා කරා. මේ අසුභ භාවනාවට අවතීර්ණ වෙන්න මේ තියෙන මනුස්ස ශරීරවල තියෙන ඒ ඇතිවෙන ඒ ශරීර නිසා ඇතිවෙන සතුට හේතු කොටගෙන ඇතිවෙන මේ ඇලීම ඇතිවෙන බව, එහි තියෙන ආදීනවයන්, ඒ කියන්නේ ක්‍රියාවලිය වගේම ඒකෙන් පසුව තියෙන ගැටලුකාරී තත්ත්වය ගැන අපි අති විශාල අවධානයක් යොමු කරගන්න ඕනි පින්වත්නි. ඒක එහෙමම තමයි. එහෙම නොවුනොත් මේක කරන්න පුළුවන්කමක් අපිට ඇත්තේ නැති වෙනවා. මේ ජීවිතය අරගෙන යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් අපිට සකස් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ සාර්ථකව. ඇයි සාමාන්‍ය ජීවිතයේ කටයුත්තක්වත් හරියට කරන්න බෑ තමන් මේ බැඳීම් වල හිර වුණාම. හිතන ආකාරය තමයි හැම දෙයකටම මුල් වෙන්නේ. හිතන ආකාරය. අපි හිතන ආකාරය පුරුදු කරන්න ඕනේ. ඒක පුරුදු කරලා අපේ සිතෙන් නිදහස් වෙන්නට ඕනේ. හැම වෙලාවකම වගේ ඒ සඳහා කළ යුතු බොහෝ දේවල් සිද්ධ කරන්නට ඕනේ. කළ යුතු බොහෝ දේවල් සිද්ධ කරන්නට ඕනේ. එහෙම නැත්තම් අපිට කිසිමම විදිහකින් මේ කියන තැනට ළඟා වෙන්න පුළුවන්කමක් නැහැ. මේ තියෙන තැනට ළඟා වෙන්න පුළුවන්කමක් නැහැ කියන කිසිමම දෙයකින් අපිට වෙනත් ආකාරයක සැනසීමකට එන්න පුළුවන්කමක් නම් ඇත්තේම නැහැ. ගොඩක් හිතන්න ඕනේ ජීවිතය ගැන. බොහෝ වශයෙන් හිතලා සැබෑ නිවැරදි තීරණයක් ගන්න ඕනේ පින්වත්නි. මට අනාගතයේ යම්කිසි අනර්ථයක් වෙන, අනාගතයේ යම්කිසි දුකක් විඳින්න වෙන දේවල් තියෙනවා නම් ඒවා දැම්මම ඉවත් කර ගැනීම නුවණැත්තෙකුගේ ස්වභාවය යුතුයි. නුවණ තියෙන මිනිසෙක්ගේ ස්වභාවය වෙන්නට ඕනේ පින්වත්නි. එහෙම ඇතුළාන්ත වැඩපිළිවෙලක් තමන්ගේ පැත්තෙන් සකස් කරගත යුතුව තියෙනවා. අනිවාර්යයෙන්ම මේ ගෙවන ජීවිතය නිවැරදිම ඉතා නිවැරදි කරගන්නට නම් අනිවාර්යයෙන්ම ওই විදිහට හිත සදාගන්න ඕනෙමයි. ඒක තද හැඟීමක් විදිහට දැනෙන්නට ඕන. ඉතාම ප්‍රබල හැඟීමක් විදිහට දැනෙන්න ඕනේ. සසර දිහා බලන්ඩ සසර ජීවිතයේත් වැඩිපුරම තිරිසං සත්තු වෙලා හරි, තිරිසංගත සත්ව ශරීරයන් ගැන හරි ඉතාම දැඩි හැඟීම් ඇති කරගෙන වාසය කරන ආකාරය. ඒ ශරීර හින්දා සුනකයෙක් ගත්තොත් ඒ වර්ගයේ සත්වයන් කෙරෙහි නොයෙකුත් ආකාරයේ පොර ඇල්ලීම් පවා හපා ගැනීම්, මරාගණ්ඩ වගේ තරම්ම මේ ශරීර හින්දා මහා බරපතල ගැටලුකාරී තත්ත්වයකට පත්වෙලා තින. තිගේ සත්තු කිසිම දෙයක් දන්න එහෙම එකක් වෙනවා කියලා. ඇයි මේ එක දෙයක් පසුපස මේ කට්ටියම හබාගෙන යන්න කියලා මේ සත්වය දන්නේ නැහැ. ඒ හිත්වල ඇතිවෙන අධිකතර ඇලීම කියලා දන්නේ නැහැ.
හීනයක් වගේ පින්වත්නි ඒ සත්වයෝ පොර අල්ල හපා ගනිමින් බුරා ගනිමින් ලොකු ව්‍යසනකාරී තත්ත්වයක් තමන්ටම හානි කරගන්න පිරිසටම හානි කරගන්න දේවල් සිද්ධ කරගන්න. ඒ වගේමයි මිනිස්සු ඒක තමයි අපි වැඩිපුර හිතන්න ඕන කාරණාව. මිනිස්සුන්ගේ මේ ලක්ෂණය තියෙනවා. මේ ලක්ෂණයෙන් අඩුවක් නෑ. මිනිස්සුන්ගේ මේ ලක්ෂණයෙන් අඩුවක් නැති බව හොඳට දැනගන්න ඕන, හොඳට තේරුම් ගන්න ඕනේ. අපි ඒ කියලා කියන්නේ පොරාල්ලනවා අර තිරිසන් සත්තුන්ට වඩා දරුණු ක්‍රියාවන් සිද්ධ කරනවා, පලි ගැනීම් කරනවා, කේලම් කියනවා, කඩු කිනිසි පිහි අරගෙන ගිහිල්ලා හානි කරන දේවල් කරනවා. ඒ වගේ ගොඩක් ගැටලුකාරීම තත්ත්වයන් උදා කරගන්නවා මේ බොහෝ මිනිසුන් මේ මනුස්ස ශරීර මුල් කරගෙන සමහර විට සංසාරගත වෛරයන් ඇති කරගන්නට ඕන කරන පරිසරය සකස් කරගන්න. හරි සංසාරගත වෛරයන් ඇති කරගණ්ඩ හේතු සකස් වෙන විදිහට කටයුතු සිද්ධ කරනවා. මේක සසර ජීවිතය පුරාවට සිද්ධ වෙමින් ආපු දෙයක් බව ආය අමුතුවෙන් කියන් දෙයක් නෑ. එක පුදුමාකාර ඇදිල්ලක්, පුදුමාකාර තල්ලුවක්, පුදුමාකාර ආකර්ෂණයක් ඇතිවෙන ලෝකයේ තියෙන සියලුම වැදගත් දේවල්, ලොවෙහි තියෙන්න වූ සියලුම වැදගත් දේවල්, කළ යුතු දේවල් සම්පූර්ණයෙන්ම අමතක කරලා කටයුතු කරන ගතියක්, කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේවා ගැන අපි අතිමහත් වූ ඉතාමත්ම දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුව තියෙනවා. ඉතාම දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු තියෙනවා. නුවණ තිබේ නම් මොකක්ද මෙතන වෙන්නේ? දොරටුව එක දේවල් ලෝකයට තමන්ගේ ලෝකයට ඇතුල් වෙන දොරටුව තමයි මේ කියන ඇහෙන් දැක කනෙන් අසා ඉන්ද්‍රියන් වලින් අරමුණු විලා සතුටක් ඇතිවීම කියන තැනින් තමයි අනුන්ගේ ශරීර සුභ වශයෙන් මේ හිත් තුළට ඇතුල් වෙන්නේ. එතකොට ඒක සුභ වශයෙන් දැකලා ඊට පස්සේ මොකද කරන්නේ? මනසින් ඒ ගැන නැවත විතර්කණය කරනකොට, නැවත මෙනෙහි කරනකොට එයා වෙන සුමනසිකාරයෙන් යුක්තව කාමච්ඡන්දේ ඊටාම තදින් වැඩි වෙලා මේ බැඳීම්, මේ තණ්හාව උපාදාන බවට පත් වෙනවා. අවසානයේදී අර දඬු මුගුරු අතට ගන්න ස්වරූපයටම පත් වෙනවා. මසුරුකම් ඇති වෙලා, රැක්ම ඇති වෙලා, රැකීමේ අවශ්‍යතාවය ඇති වෙලා ඊට පස්සේ දඬු මුගුරු අතට ගන්න ස්වරූපයකට පත් වෙනවා. ඒක අපිට අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. ඒක අපි දන්න දෙයක්. ඉතින් මෙන්න මේ දන්න දේවල් අපේ ජීවිතයට හොඳින් වටහා ගන්න ඕන. මෙන්න මේ தত্ত্বය තමයි මේ ජීවිතයේ තියෙන්නේ කියලා. ඒ තියෙන தত্ত্বයන් කොයි විදිහකින් හරි අපේ පැත්තෙන් නිරවුල් කර ගැනීමේ වගකීමක් අපිට තියෙන බව අපි තේරුම් ගන්න ඕනේ. ඉතාමත්ම ප්‍රබලව මේ කාරණාව ගැන අපි සිහියෙන් යුක්තව කටයුතු කරලා ජීවිතය හදාගන්න වෙනවා. මේ දොරටුව, මේ කියන සතුටුවීමේ දොරටුව තමයි විනාශය අරගෙන එන්න කියන එක හැම වෙලේම අපි මතක තබාගත යුතුම දෙයක්. ඉතාම ප්‍රබලව මතක තබා ගන්නට ඕන කාරණාවක් තමයි ඔය කියන කාරණාව. ඒක අපි ඉතාම ප්‍රබල, ඉතාම දැඩි අවධානයක් යොමු කරලම මේ කටයුත්ත සිද්ධ කරගන්න ඕනමයි. මේ වගේ හේතු හරියට හොයාගත්තහම අපේ පින්නත්නේ අපිට පුදුමාකාර බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවා. හේතු කියලා කිව්වේ මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ පීඩිත තත්වයට විසඳුමක් ලබා ගන්න කාරණා දෙකක් තියෙනවා සිද්ධ කරන්න. මොකද පීඩිත තත්ත්වයේ මනුස්ස ශරීර පිළිබඳව යම් වැරදි අදහස් ඇති වෙලා, ඒ කියන්නේ බැඳීම් ඇති වුනහම
ඒ බැඳීම් ඇති වෙන එකෙන් ඇති වෙන පීඩාව නවත්ත ගන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒ දෙකම කරන්න ඕනේ. එකක් තමයි දැනට තියෙන తాවකාලිකව දැනට ඇති වෙලා තියෙන බැඳීම් අයින් කරගන්න එක. සහ අලුත් බැඳීම් ඇති වෙන්න දෙන්නේ නැතුව පවත්වා ගන්න එක. ඒක තමයි සමතුලිතභාවය කියලා කියන්නේ. හරිද? ඒක තමයි සමතුලිතභාවය කියලා කියන්නේ. ඒ විදිහට හිත අරයි යන්න බොහොම අමාරුයි. ඒකට කියනවා සිහිය පවත්වාගෙන යනවා කියලා. ඒක ජීවිතයේ පුංචි කාලේ හැරෙන්නට, ඉතාම පුංචි කාලේ හැරෙන්නට හුඟක් අයට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ජීවත් වෙනකොට කොහේ හරි තැනක ළඟින්ද හිත හදනවා. ඒක ඇත්තටම ඒ ඉන්න හදන තැන හින්දා ඇති වෙන්නේ දුක්මයි. මොකක් හරි බැඳීමක් නැතුව ඉන්න බැරිකමක් තියෙනවා. ඒක නිසා ඇති වෙන්නේ දුක්මයි. ඉතින් ඕක වෙන්න පටන් ගත්ත ක්‍රමේ තමයි අර කිව්වේ. අපිට ලොකු බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවා පින්වත්නි. අර සිද්ධිය හරියට අවබෝධ කරගත්තාම. ශරීරයක් දැකලා ඒ ශරීරය නිසා හිත සතුටටපත් වෙනකොට ආයසරයක් ඒ ශරීරයම ආශ්‍රය කරන්නට මේ හිත පෙළඹෙන ස්වභාවයක් තියෙනවා. නැවත නැවත මේ ශරීරයම ආශ්‍රය කරන්න මේ හිත පෙළඹෙන ස්වරූපයක් තියෙනවා. ඒ සතුට හොයාගෙන එයාට විකල්පයක් නැත්තම් එයා මොකද කරන්නේ? ඒ සතුට තියෙන තැනම ළඟින් බලනවා. වෙන විකල්පයක් ලබා දෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, ඒ සතුට ලැබෙන්නේ නැති විදිහට හිත සකස් කරන්න ඕනේ. ඉතින් අනිත් විකල්පය තමයි නෙක්ඛම්ම නිස්සිත සෝමනස්සය. මේවායින් අයින් වීමෙන් ලැබෙන සතුට. ඒක ලබා දෙන්න යම් කාලයක් යනවා. ඔන්න ඔය කාලය තමයි බොහොම අමාරුම කාලය. ඒ කියන්නේ එක සතුටක ඉඳන් තව සතුටකට මාරු වෙන්න ගේහ නිස්සිත සෝමනස්සය කියලා කියන මේ පංචකාම සම්පත්තිය නිසා උපදින සතුට වෙනුවට ඒවායින් ඉවත් වීමේ සතුට උපද්දවලා දෙනකන් මේ හිත හරි හිතුවක්කාරයි. ඒ කාලය අපි දැනගන්න ඕනේ. මේ කාලය තමයි මම මේ ගත කරන්නේ. ඊට පස්සේ සමතුලිත කරගන්න ඕන තියෙන බැඳීම් අයින් කරගන්න ඕන කරන මෙවැනි අසුභ භාවනාව වැනි දෙයක් අරගෙන ලෝකයේම තියෙන ඉන්න සියලුම විශේෂයෙන්ම මිනිසුන් කෙරෙහි තියෙනා වූ දැකීමේ කැමැත්ත අයින් වෙන විදිහට මේ මෙනෙහි කිරීම කරපුවාම මේ දැකීමේ කැමැත්ත සම්පූර්ණයෙන් ඇසීමේ කැමැත්ත, විඳීමේ කැමැත්ත සම්පූර්ණයෙන්ම අයින් කරගෙන කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒක හරි පුදුම කාරණාවක්. මේ මනසටයි ප්‍රතිකාර කරන්න ඕන පින්වත්නි. මතක තියාගන්න පිහියකින් තුවාල වුණොත් ප්‍රශ්නය තියෙන්නේ පිහිය නෙවෙයි. පිහිය මොකක්වත් දන්නේ නැහැ. රිදෙන්නේ තුවාලය. හිතවල ඇතිවෙන නොයෙකුත් දුක්ඛම් කටළු ඇතුලාන්තයේ රිදීම් ඇති වෙනකොට ඒකට හේතුව බාහිර පුද්ගලයෝ නෙවෙයි. ඒ බාහිර පුද්ගලයෝ අපිට ආරාධනා කරේ නැහැ බැඳීම් ඇති කරගන්න කියලා. බලන්න පොඩ්ඩක් හිතලා. හිතට කියන්න මේ පණිවිඩය හොඳින් බාහිර කිසිවෙක් මට ආරාධනා කරේ නැහැ පුංචි කාලේ ඉඳලා අනේ මං ගැන බැඳීමක් ඇති කරගන්න, අනේ මං ගැන බැඳීමක් ඇති කරගන්න කියලා කිසිම රූපයක් අපිට ආරාධනා කරේ නැහැ. එහෙම කරන්නෙත් නැහැ. එතකොට එහෙම කරා කියලා අපි ඒක කරන්නෙත් නැහැ. එහෙම කරා කියන්න කවුරු හරි කෙනෙක් මේ මං ගැන ආදරයක් ඇති කරගන්න කියලා කවුරු හරි කිව්වා කියලා අපි ඒක කරන්නෙත් නැහැ. අපේ හිතේ සතුටක් ඇති වුණොත් තමයි අපි ඒ පිළිබඳව උනන්දු වෙන්නේ. අන්න ඒ සතුට ඇති වෙන්නේ පින්වත්නි සුබ හැඟීම නිසා. සුබ හැඟීමමයි එක සුබ දෙයක් යහපත් දෙයක් කියලා දැනෙනකොට තමයි ඒ සතුට ඇති වෙන්නේ. ඒ සතුට ඇති වුණොත් තමයි ඇලෙන්නේ. ඊට පස්සේ ඒ රූපෙහි ඇලෙනවා. ඊට පස්සේ එහා පැත්තෙන් ඒ ශරීරය අපිව ප්‍රතික්ෂේප කරත් අපි ඒ ශරීරයේ පසුපසම යනවා. ඒ විතරක් නෙවෙයි ඒ ශරීරය යම් හේකින් නැති වුණොත් අතුරුදහන් වුණොත් අධිකතර දුක් ඇති කරගන්නවා මේ හිත. පිහියෙන් යනගත්තා වගේ. පිහිය නෙවෙයි වැරද්ද තියෙන්නේ. යනගත්ත කෙනාගේ යනගත් එකයි වැරද්ද තියෙන්නේ. පිහිය මොනවත් දන්නේ නැහැ.
අන්න ඒ වගේ තමයි බාහිර පරිසරයේ තියෙන වස්තුූන් මොනවත් දන්නේ නැහැ. මේකේ සම්පූර්ණ වගකීම තියෙන ඇනගත්ත එකේ. ඒහින්ද ඇතිවෙච්ච තුවාල හොඳ කර ගැනීමේ වගකීම තියෙන්නේ තමන්ගේ පැත්තේ. තියෙන තුවාල හොඳ කරගණ්ඩ ඕනේ රිදෙන එක නවත්ත ගණඩනම් අලුත් තුවාල ඇති කරගන්නේ නැතිවෙන්ඩ ඕන. ඒකම මයි මුලධර්මය. තියෙන තුවාල හොඳ කර ගැනීම සඳහා මේ අසුභ භාවනාවෙන් පුදු මාකාර තන්හාාවෙන් ඒ දේවල් දිහා බලන එක ඒ දේවල් ආශ්‍රය කරන්න සූදානම් වෙන එක නවතිනවා ටික 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 නවතිනකොට කාලානු රූපව ඒවා පිළිබඳව තියෙන බැඳීම් ආසාවල් අඩුවලා යනවා. ඒ විතරක් නෙවෙයි අලුතෙන් කිසිම දෙයකට එන්ඩ හිත ඉඩ තියන්නේ අර දොරටුව වහලදාන මොකද ශරීර දැක සතුට ඇතිවීම වෙනුවට කලකිරීම් ඇතිවෙන ආකාරයේ අදහසක් ඇතිවෙනවා අසුභ භාවනාවත් එක්ක. මොකද මේ සටහන් පිරික්සීමේදී සිද්ධ වෙන සිද්ධිය මේකට ඉතාම ප්‍රබල සාධකයක්. මනුස්ස ශරීරයක් දකිනකොට හම විනිවිධ මස දකින්නට පුළුවන් ස්වභාවයක්. මස විනිවිධ කටු දකින්නට පුළුවන් ස්වභාවයක් දකිනව කියලා කියන්නේ ඇහෙන් දකිනවා වගේ නෙවෙයි. හොඳට බලන්න එකපාරටම දියුල් ගෙඩියක් දැක්කහම මේක පලන්ඩ හිතෙන්නේ ඇයි? මේක ඇතුලේ තියෙන දේ පිළිබඳව අපිට අදහසක් එන හින්දා. ඒක ඇහෙන් දකින්නේ නෑ. හැබැයි දියුල් ගෙඩියක් බෙලි ගෙඩියක් පැපොල් ගෙඩියක් මොකක් හරි ආවරණය වෙලා තියෙන එකක් දැක්කහම ඒක ආහාරයට ගණ්ඩ ඒවා කපන්නේ පොතුවාරින්නේ ඒ ඔක්කොම කරන්නේ ඇතුළ පිළිබඳව අදහසක් එන හින්ද. අන්න ඒ වගේ මේ ශරීරයක් දැක්කහම ශරීරයේ ඇතුළ පිළිබඳව පොඩි අදහසක් එන විදිහට හදා ගැනීම විතරමයි කරන්න තියෙන. ඒක විතරමයි කරන්න තියන්නේ. ඒක වෙන්නේ කොහොමද? ආශ්‍රය කරලා තිබීමෙන්. යම් කිසි වස්තුවක් සමග ඒ වස්තුවට අදාළ තව දෙයක් පිළිබඳව දිවුල් මද පිළිබඳව අපි බෙලි මද පිළිබඳව අපි හොඳින් මෙනෙහි කරලා තියෙනවා. බෙලි ගෙඩියක් දකින හැමවාරෙම ඇතුළ ගෙඩිය ඇතුළ මතක් වෙන ස්වරූපයට එන්නේ ඒක පාවිච්චි කරලා තියෙනවා. ඒක මෙනෙහි කරලා තියෙනවා. ආහාරයට අරගෙන තියෙනවා. ඒකත් එක්ක ගණු දෙනු කරලා තියෙනවා. ඒක නිසා මේ ශරීරයේ ඇතුළාන්තය පිළිබඳව පාවිච්චි කිරීමක් සිද්ධ කරන්න වෙනවා අපිට. එහෙම කරන්නේ කොහොමද? එහෙම කරන්නේ තමන්ගේ ශරීරයේ පරලා බලන්න බෑ. ඒහින්ද අනුන්ගේ ශරීරවල ඒවා අයින් වෙච්චන්න එකයි මලමිනි ආශ්‍රය කරන්න ඉස්සර කාලේ. අද පින්වත්නි ඒකේ තරම්ම අමාරු දෙයක් නෙවෙයි. අද පුළුවන්කම තියෙනවා අපිට වීඩියෝ පට ඡායාරූප මේවා හරහා ගොඩාක් සටහන් ඇති කර ගන්න. ඒවා ගොඩක් සාර්ථකයි. අසාර්ථක නොවේ කියලා කියන්න බෑ. හරිද? ඒවා ගොඩාක් සාර්ථක දේවල් අසාර්ථක වෙන්නේ නෑ කියලා අපිට කොහොමත් හිතන්නට පුළුවන්කමක් නැහැ. අනිවාර්යෙන්ම ඒවා සාර්ථකත්වයකට පත්වෙනවා. ඒවායින් මේ සටහන් ගැනීම. ඒක මොකද ඒක තමන්ගේ පැත්තෙන් හොයලා බලන්න තමන්ට තමන්ගේ ශරීරය ගැන සංඥායනවා නම් මේ මෙතන මේ විදිහටයි තියෙන්නේ, මේ බඩ මෙහෙමයි තියෙන්නේ, මේ බඩවැල් මෙහෙමයි තියෙන්නේ, මගේ ශරීරයේ ඇතුළාන්තය මෙහෙමයි, කොහොමද මේ එක එක ස්රාවයන් එකතු වෙන්නේ මුළු ශරීරය පුරාවටම තියෙන මේවා නිකන් මැෂින් එකක් ක්‍රියාත්මක කරනවා වගේ ක්‍රියාත්මක වෙන ආකාරයත්, මස් තියෙන හැටි, මේදය තියෙන හැටි, මේවා ඔක්කොම ඕනනම් පොඩ්ඩක් පිරික්සල බලනකොට අන්තර්ජාලයකින් බලාගන්න පුළුවන්කම තියෙනවා. ඒ පහසුකම් දැන් තියෙනවා ඕනම දෙයක් ඒ විදිහට බලාගන්න. ඉතින් ඒක හින්දා අපි මොකද කරන්න ඕනේ? අපේ මේ ජීවිතයේ සැබෑ තත්ත්වය ඔය වගේ තේරුම් ගන්න හැම වෙලාවකම ඇතිවෙන දරුණු හැම හැඟීමක් එක්කම තියෙන ඊට ප්‍රතිවිරුද්ධ ඉතාම යහපත් හැඟීම් තියෙනවා පින්නත්. ඊට ප්‍රතිවරුද්ධව තියෙන ඉතා යහපත් හැඟීම් තියෙනවා. ඒක නිසාවෙන්ම ඔය රාගාදී කෙලෙස් ධර්මවලට ප්‍රතිවිරුද්ධ වෙච්ච ඉතාමත්ම යහපත උදා කරවන ප්‍රබල හැඟීම් තියෙනවා. ඉතින් ඒවා තමයි මේ අසුබ හැඟීම් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මය අනුව අපිට සැනසීමක්ම ඇති වෙන, සුවයක්ම ඇති වෙන දෙයක් තමයි අර මුළු ශරීරය ගැනම, අපේ මුළු ශරීරය ගැනම අසුබයි කියලා කියන, නැතම් පිළිකුලයි කියලා කියන බලුකුණක් දැක්කා හා සමානව දැක්කහම මොකක්ද ඇති වෙන්නේ? ඉතාමත්ම
පිළිකුල් කියන හැඟීමක් ඇති වෙන බලකුණක් පිළිබඳව සුබ හැඟීමක් ඇති වෙන්නේ අන්නේ වගේ මේ ශරීරය පිළිබඳව සම්පූර්ණ ශරීරය පිළිබඳව යම් කිසි කෙනෙක් අදහසක් තියාගෙන ඉන්නවා නම් පින්වත්නි එතකොට මුළු ශරීරයම පිළිකුලයි දුගදයි අප්‍රසන්නයි කියලා අසුබ හැඟීමක් Tamanට ඇති වෙන ගානට ඒක වර්ධනය කරන්න අර කොටස් 32 වෙන වෙනම මෙනෙහි කරලා වර්ණ සංඨාන ගන්ධේහි ආසයෝ කාසතෝ තථායි අපි සාකච්ඡා කරගත්තා. හේතු සකස් කරගෙන මුළු ශරීරයම පිළිකුලයි කියන අදහස ඇති කරගන්න කියලා අපි මතක් කරා. ඒක ඇති වෙන තුරු මේ භාවනාව කරන්න ඕනේ. ඒක තමයි මේ වගේදී අපි තේරුම් ගන්න ඕන දේ. පළවෙනියෙන්ම මේ දේ කරන්න අද අපි කතා කරා වගේ මේ නිරාර්ථක ස්වභාවය සහ චිත්ත අභ්‍යන්තරගතව ඇතිවන්නා වූ නොඒකුත් දුක් පීඩාවන් ඒ කියන්නේ මේ වගේ තියෙන ආදීනව සහ මේකෙන් අයින් වීමේ ආනිසංසයන් මුළු ලෝකයක් කෙරෙහි මොහොතකට හිතන්න ඔය විදිහට තමන්ගේ ශරීරය පිළිබඳව පිළිකුලයි කියන අදහස ඇති කරගත්ත කෙනෙකුට අනුන්ගේ ශරීර පිළිබඳවත් ඒ අදහස ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් අවධානය යොමු කරපුවම හොඳටම වෙනවා. තමන්ගේ ශරීර අභ්‍යන්තරය ගැන සටහන් ඇති කරගත්ත කෙනෙකුට අනුන්ගේ ශරීර අභ්‍යන්තරය පිළිබඳවත් අවධානය යොමු කරනකොට දෙපැත්තම සමානාත්මතාවයකින් පේන්න පටන් ගන්නවා. ඔක්කොම එකයි වගේ දැනෙන්න පටන් ගන්නවා. ඔක්කොම එකයි වගේ දැනෙනකොට ආය ඒ පිළිබඳව වැඩි තල්ලුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අමුතු දෙයක් එක විටක පුදුම හැඟීමක් ඇති වෙනවා. කොහොම කරත් පින්වත්නි මේ ඊර්ෂ්‍යාව කියන එක තියෙනවා. මනුස්ස හිත්වල කාමච්ඡන්දය තියෙන තාක්කල් ඊර්ෂ්‍යාව ඇති වෙනවා පුද්ගලවාදයෙන් විශේෂයෙන්ම. ඒ කියන්නේ කාම රාග ඉතුරු වෙන එක ඇත්තයි සෝවාන් පලස්ත පුද්ගලයෙකු තුළ අන්න ඒ පුද්ගලයා තුළ නම් ওই මසුරුකම වගේ දේවල් ඇති වෙන්නේ නැහැ. එතකොට අපි පොඩ්ඩක් විමසා බලන්නට ඕනේ මොනවද මේ තියෙන පීඩන කියලා. බොහෝ දෙනෙකුට පින්වත්නි තියෙන පීඩනයක් තමයි මේ මට නොමැති දේවල් අන් අය නොයෙකුත් ආකාරයේ සැපයන් විඳිනවාය සතුට ලබනවාය නොයෙකුත් ආකාරයේ ඉතාමත්ම ලස්සන ඉතාමත්ම ප්‍රියකරු සුන්දර මధుර රූපයන් ආශ්‍රය කරනවාය කියලා තමන්ට සාමාන්‍ය පුද්ගලයින්ට පීඩනයක් තියෙනවා. හරිද? එතකොට මේ පීඩනය සාමාන්‍යයෙන් හොයාගන්න බැරුව තියෙන එකක්. ඒකයි මුළු ජීවිත කාලෙම බොහෝ අය උත්සාහ කරනවා එවැනි සතුටක් ලබා ගන්න ඕනේ කියලා. ඒක අතෘප්ති කරයි කියලා දන්නේ නැතුව. දැන් එතකොට මේ නිසා මොකද කරන්නේ? මෙවැනි රූපයන්හි ප්‍රතිබිම්බ හරි දකින්න. ඒ කියන්නේ ප්‍රතිබිම්බයක්නේ දැන් ඔය රූපවාහිනියක නැත්තම් දුරකථනයක යම් කිසි රූමත් ශරීරයක් එහාට මෙහාට ඇවිදිනවා හෝ කුමන හෝ රඟපානවා හෝ මොන හරි දෙයක් දකින්නේ ප්‍රතිබිම්බයක්. ඒ ප්‍රතිබිම්බයක් හරි දකින්නට හිත ප්‍රියභාවයක් තියෙනවා. ඒකින්ද ඒවා හොයනවා මේ ප්‍රතිබිම්බ නැත්තම් හෙවණැලි ඡායාරූප බල ලෝකයක් ඉන්නවා පින්වත්නි. ලෝකේ වැඩි දෙනෙක් මේ දුරකථනයට එබිලා ඒ ඡායාරූප ස්පර්ශ කරන්න බැරි තලයක තියෙන කොච්චරනම් ප්‍රාථමිකද කියලා බලන්න හොඳට හිතලා බැලුවොත් සැබෑවටම පේන දේවල් විදිහට පෙනුනාට ඒකේ තියෙන්නේ වීදුරු තලයක් විතරයි වෙන කිසිවක් නැහැ. එතකොට මේ මායාවකට රැවටිලා මේ පුංචි දුරකථනයක් දිහා බලාගෙන අද ලෝකේ කී දෙනෙක් නම් දුරකථනය දිහා බලාගෙන ඉන්නවද කියලා බලන්න එක මොහොතක් ගත්තොත් එහෙම. ඉතින් ඒවා අපි හොඳට වටහා ගන්න ඕනේ. ඉතින් මේ හැම දෙයකින්ම අතමිදිච්ච නිදහස් හැඟීමක් තමන්ගේ සහ අනුන්ගේ ශරීර අප්‍රසන්නයි පිළිකුලයි කියලා හොඳට දැනෙනකොට බොහෝ විසිරිච්ච හැඟීමක් ඇති වෙනකොට ලොවේහිම කියලා ලොවේ ඔක්කොම කියලා ඇති වෙනකොට පින්වත්නි ඒ හැඟීම ප්‍රබල කරගන්නකොට පුදුමාකාර නිදහස් හිතක් ඇති වෙනවා. අර මං කිව්ව පුංචි හෝ සියුම් හෝ ඊර්ෂ්‍යාවක් තිබුණා නම් ඒවත් අයින් වෙනවා. අනුකම්පාවක්ම ඇති වෙන්නේ.
මේ වැරදිලා තියෙන හැඟීමක් කියලා මේ ලෝකේ සුව සුන්දර මధుර ප්‍රිය දෙයක් කියලා දෙයක් නැහැ කියලා වැටහිච්ච ගමන් හිත දුවන එක නැවතිලා අති විශාල නිදහසක් භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා. නිදහසක් කියලා කියන්නේ අර දැකීමේ තිබ්බ ආසාව තිබ්බේ බරක් ඔසවාගෙන ඉන්නවා වගේ. ඇසීමේ තිබ්බ ආසාව තිබුණේ විඳීමේ තිබ්බ ආසාව තිබුණේ බරක් ඔසවාගෙන ඉන්නවා වගේ. හැබැයි ඒ බර දරාගෙන දුර ගියා. හරිද? එහෙම දරාගෙන තමයි එන්නේ. මොකද මේ සංස්කෘතිය නිසා මේ තියෙන සભ્યත්වය නිසා වෙනත් කාරණා නිසා මේක දරාගෙන සමහර ඇත්තෝ බොහොම පරිස්සමෙන් ඉන්නවා. හැබැයි ලොකු අපහසුතාවයන් තියාගෙන ඉන්නේ පාරේ තොටේ යෑම පවා ඉතාමත්ම හොඳ තත්ත්වයක් නෙවෙයි තියෙන. පාරේ තොටේ ඇවිදගෙන යන එක පවා හොඳ තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ පින්වත්නි. අන්න ඒ කියන්නේ මනස විකෘති වෙන එක පීඩාකාරී තත්ත්වයන් ඇති වෙන තත්ත්වයක් තමයි පාර තොටේ ඇවිදගෙන යනකොට පවා තියෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයන් තුල අපි ඒ ඔක්කොගෙම අයින් වෙනකොට හිත සම්පූර්ණයෙන් නිදහස් වෙනකොට පුදුමාකාර සුවදායක තත්ත්වයකට පත් වෙනවා. හරිද? පුදුමාකාර සුවදායක තත්ත්වයකට පත් වෙනවා. ඒක අපි හොඳින්ම ඉතා හොඳින්ම තේරුම් ගන්න ඕන කාරණාවක්. ඒක තමයි අපේ පැත්තෙන් අපි ඉතාමත්ම ප්‍රබලව ඉතාමත්ම යහපත් ඇති කරගත යුතුම මානසික තත්ත්වය. ඔය කියන ආකාරයට අපි කිසි ආකාරයක බරක් නැති පොඩි අවශ්‍යතාවයක්වත් නැති හොයන්නේ නැති හොයන්ඩු වමනාවක් නැති ලෝකයේ ඉන්න අන්න අය ගැන පුංචිවත් ඊර්ෂ්‍යාවක් නැති අනේ මටත් තිබුණානං කියලා මාත්‍රයක හැඟීමක් නැති වැරදීමක් නිසා විඳින්නා වූ සැපයක් විඳිනවාය කියලා එහි පිළිකුල් භාවය එහි කලකිරීම අත්දැක්කහම මුළු ලෝකයම ගැන හිත ඔය හැම දෙයකින්ම නිදහස් වෙන අවස්ථාවක් එනවා. අන්නේ අවස්ථාව විඳින්න. ඒ අවස්ථාව උදා කරගෙන එක මොහොතක ඒ අවස්ථාව වින්දොත් විසඳුමක් දැනෙනවා පින්වත්නි. හිතට මේවා ඉතා ප්‍රායෝගිකව කරන්න කියලා මම කියන්නේ. විසඳුමක් දැනෙනවා තමන්ගේ හිතට. එතකම්ම විසඳුමක් නැහැ. අන්න එතන තමයි අපිට නෙක්කම්ම නිස්ෘත සුවය කියන එක ආරම්භ වෙන තැන. ඒ කියලා කියන්නේ එහෙම තැනක තියෙන සුවදායක තත්ත්වය නිදහස් තත්ත්වය හිතට දැනුණන එක සැරයක් හරි. ඊට පස්සේ ඉතින් ඒක දැනුණා කියලා ඒ විදිහටම තියෙන්නේ නැහැ. ඊට පස්සේ ආය සමහර භාවනාව නවත්තලා පැයක් දෙකක් යනකොට එහෙම නැත්නම් දවසක් දෙකක් යනකොට හරි මොකද වෙන්නේ? නැවත වාරයක් අර ශරීර පිළිබඳව තියෙන ප්‍රබල හැඟීම් මතුවෙන්න පටන් ගන්නවා. හරිද? ඉතින් එතකොට ආයසරයක් හොයන්න පටන් ගන්නවා. හැබැයි දැන් හොයන එක පීඩාවක් වෙනකොට එයාගේ හිතට මේක පීඩාවක් බව දැනෙනවා. මේ හොයන ස්වභාවයෙන් අයින් වෙලා අන්න අර සුවදායක තත්ත්වයට පත් වීමේ තියෙන සැනසිලිදායක බව හොඳට දැනෙනවා. මොකද එක සැරයක් අරක විඳලා තියෙන හින්දා. හරිද? බලන්නකො දැන් ඔන්න වාහන දෙකක් තියෙනවා. එකක් වායු සමීකරණය කරපු බස් එකක් අපි හිතමුකෝ වායු සමීකරණය නොකරපු බස් එකක්. මං කලින් වායු සමීකරණය නොකරපු බස් එකක තමයි මේ ගමන ගියේ. හැමදාම යන ගමනක් කියලා හිතන්නකෝ. එක දවසක් වායු සමීකරණය කරන බස් එකේ ගියාට පස්සේ ඊට පස්සේ හිත හැම වෙලේම කියන්නේ මොකද්ද? අරකෙම යන්න. මොකද ඒකේ යනකොට දැනෙන සැපය ගැන මට අදහසක් තියෙනවා දැන්. හරිද? ඒ වාහනේ භාවිතා කරගෙන අපි යනකොට දැනෙන සැපය ගැන අදහසක් තියෙන හින්දා හැඟීමක් තියෙන හින්දා ඒ වාහනේම යන්නේ. ඒක දැනෙනවා කොයි වෙලාවකවත් ඒක කියන්න බෑ. ඒක කියන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක දැනෙන එකක්. අන්න ඒ දැනීමට අපි අපේ හිත යොමු කරනවා. හරිද? අන්න ඒ දැනීමට අපේ හිත යොමු කරපුවාම අපිට තේරෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ ඒක යොමු කරන්න දෙයක්වත් නෑ. හිත යොමු වෙනවා. එතකොට අර AC වාහනේ යනකොට තියෙන සුවදායක තත්ත්වය ගැන හිත යොමුන හින්දා ඒකටම හිත පෙළඹෙනවා වගේ අර නොයෙකුත් කාමච්ඡන්ද ආදිය නිසා ඇතිවන්නා වූ සතුටක් තිබුණා නම් ඒ සතුටට වඩා මේකෙන් අයින් වීමෙන් ලබන්නා වූ සතුට පිළිබඳව අපේ හිත දැඩි බලපෑමක් කරනවා අපිට. හරිද? දැඩි බලපෑමක් කරනවා අපිට. අන්න ඒක තමයි
අපේ ජීවිතයේ අපි තේරුම් ගන්න විඳින්න ඕනේ අත්දැකීම් තේරුම් ගන්න ඕනේ ඒක මේ වැනි අත්දැකීම් ජීවිතේ ලබාගෙන වෙනස අත්විඳින්න ඕන කියලා. හරිද? ඒ වෙනස අත්විඳින්න ඕන කියලා තේරුම් ගන්න ඕනේ. ඒක තමයි ආදීනව ආනිසංස මෙනෙහි කරලා මේ විදිහට මේ කියන දේවල් අපි මේ ආනිසංස කිව්වේ කලින් අපි ආදීනවත් කිව්වා. ඒත් මේ දෙක හොඳට මෙනෙහි කරනකොට අපේ හිත පෙළඹෙන්න පටන් ගන්නවා. මේ විරාගී තත්වයට පත් වෙන්න ඕනේ කියලා. මේ තියෙන පීඩිත තත්වයෙන් අයින් වෙලා අර කියන සුවදායක තත්වයක සැතපෙන්න පුළුවන්කම තියෙනවා නම් සතප්පන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ හිත මොන තරම් සුවයක් විඳින්න පුළුවන්ද මොන තරම් නිදහස්ද මොන තරම්නම් මුළු භවය පුරාවට වින්දා වූ පීඩිත හැඟීම අයින් කරලා සුවදායකම තත්වයකට පත්වන්නට තියෙන හැකියාවක් තමන්ගේ පැත්තෙන් ඉතාම හොඳින් හොයලා බලන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ පැත්තෙන් ඉතාම හොඳින් හොයලා බලන්න පුළුවන්කම තියෙනවා විමසිලිමත් වුණොත් යම් හේයකින්. ඉතින් ඒක හින්දා විනාශ කරගන්නේ නැතුව ජීවිතය හැමදාම එක තැන ඉන්නේ නැතුව ඊට වැඩිය වෙනස් අත්දැකීමක් ලබා ගන්න ලොකු හැඟීමක් ඇති කරගන්න ඕනේ. මේකෙදී අවසාන වශයෙන් මම මතක් කරන්නේ අපේ වැඩිමහල් අය වැඩිහිටි අය හිතනවා මේ භාවනාව අපිට අවශ්‍ය නැහැ කියලා. මොකද ඒකදී රාගාදී කෙලෙස් ධර්මයන් වලින් පීඩාවක් නැති හින්දා. නමුත් මුණුපුරෙකුට මිනිපිරියෙකුට පොඩි එක්කෙනෙක් කෙරෙහි දරුවෙක් කෙරෙහි හෝ ඇති වෙලා තියෙන සුබ හැඟීම් තියෙනම් පින්වත්නි ඒවායින් කරන්නත් පුළුවන් වෙන්නේ අසුභ භාවනාවෙන්මයි. ඒ ශරීරයේ සැබෑ ස්වභාවය අත්දැකීමෙන්. ඉතින් ඒ හිම කවුරුත් මේක අතහරින්නට එපා. හැම කෙනෙක්ම කරලා මේ නිදහස සම්පූර්ණයෙන් භුක්ති විඳින්න උත්සාහ කරන්න. ඉතින් තවදුරටත් මේ භාවනාව වර්ධනය කරන ආකාරය පිළිබඳව හෙට දවසෙත් අපි සාකච්ඡා කරනවා. හැම දිනාටම මේ ආකාරයට කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට ශක්තිය ධෛර්යය වීරිය අධිෂ්ඨානයේ වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ මෙල්බර්න්හි පදිංචි කමලා ගුණසේන මෑණියන්. මෙල්බර්න්හි පදිංචි කමලා ගුණසේන මෑණියන් 2008 මාර්තු 19 වෙනි දින අභාවප්‍රාප්ත වූ ගුණසේන ලියනවන්නේ ආරච්චි වන ස්වාමි පුරුෂයාට මේ පින් අනුමෝදන් වීම පිණිසත් දෙපාර්ශ්වයේ මිය පරලෝකීය මව්පියන්ට සහෝදරයන් වන රත්න සිරිපාල හේවාවසම් සුමිත් හේවාවසම් සහ ඥාති පුතු වන හසන්ත හේවාවසම් යන ඥාතීන් හට මේ පින් අනුමෝදන් වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම 2009 ඔක්තෝබර් 7 වෙනි දින අභාවප්‍රාප්ත වූ ගාල්ලේ විසු දයාපාල දිසානායක පියාණන් හටත් මේ පින් ලැබේවා කියලා බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ඒ වගේම ජයමාකාර මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතින් එයා බලාපොරොත්තු වෙන ආකාරයටම ගුණසේන ලියනවන්නේ ආරච්චි මෙතුමාට මේ පින් අනුමෝදන් වේවා. සුගතියෙන් සුගතියටපත් වේවා. ඒ වගේම දෙපාර්ශ්වයෙන් මිය පරලෝකීය මව්පියන්ට සහෝදරයින්ට වගේම රත්න සිරිපාල හේවාවසම් සුමිත් හේවාවසම් වගේම ඥාති පුතු වන හසන්ත හේවාවසම් යන ඥාතින්ට මේ පින් අනුමෝදන් වේවා. ගාල්ලේ විසු දයාපාල දිසානායක පියාණන්ටත් මේ පින් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන්ම හසන්ත හේවාවසම් ඒ දයාබර පුතු ඇතුළු ඒ පිරිස ගත්තහම මේ දරුවාට කොයි කවරදාක්වත් සංසාරික ජීවිතේ මේවල් අකල් මරණයකට පත්වන්නට හේතු සකස් නොවේවා. මේ හැම දිනාට මේ පරලෝ යන්නට යෙදුන හැම දිනාට මේ පින් අනුමෝදන් වෙලා එයත්න් සුගතියෙන් සුගතියටපත් වේවා. උතුම් නිර්වාණ අවබෝධය සඳහාම දුක් නැති කිරීම සඳහාම මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කමලා ගුණසේන මෑණියන් ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. සියලු දුක් දුරු වේවා. කායික මානසික සුවය ලැබේවා. සසර වසන තාකල් කල්යාණ මිත්‍ර ආශ්‍රයම නිබඳව නිරතුරුව ලැබේවා. කිසි දිනක පාප මිත්‍ර අසුරකටපත් නොවේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
හොඳයි පින්වත්නි කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ හෙට දින අපේ ලෞකික ජීවිතය නිරවුල් කර ගැනීම සඳහා අවශ්‍ය වන නායකත්ව පුහුණු වැඩසටහනක් ජයමග නියමුවන් සඳහා වන වැඩසටහනක් පැවැත්වෙනවා. ඉතින් අපේ ජීවිතය ජීවත් කරවද්දී ලෞකික ජීවිතය විශේෂයෙන්ම කොයි විදිහටද තමන්ට සහ අනුන්ට නිවැරදි ආකාරයට පවත්ව ගන්නේ, තමන්ට සහ අනුන්ට යහපතක් වෙන ආකාරයට නිවැරදි ආකාරයට පවත්ව ගන්නේ කොහොමද කියන එක පිළිබඳව පුංචි පුංචි වැඩමුළු සිද්ධ කරමින් යම් කිසි සැලැස්මක් සකස් කර ගැනීම මේ වැඩසටහනේ අරමුණ. ඉතින් හැම දෙනෙකුටම මේ වැඩසටහන විවෘතව තියෙනවා. අපිත් එක්ක එකතු වෙලා අවශ්‍ය කරන දේවල් සාකච්ඡා කරගන්න අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම මානසික පීඩන ඇති කරගෙන කටයුතු කරන්නට සිද්ධ වෙලා තියෙන අයට ඒවා මේ සුළු කාරණාවලින් තමයි ඇතිවන්නේ කියන එක දැනගෙන ඒ කටයුතු අයින් කරගන්න හිත්වල පීඩනයක් නැතුව තමන්ගේ ජීවිතය කටයුතු අරගෙන යන්නට විශාල හේතුවක් වේවි මේ වැඩසටහන සමග සම්බන්ධ වීම. ඉතින් එවැනි වැඩසටහන් සිද්ධ කරන්නට අපිට නිබඳව දායකත්වය ලබා දෙන්නේ කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඒ දෛනික දායකත්වය අරගෙන කටයුතු කරන පින්වන්ත පිරිස. එයාට නිබඳව අපි පුණ්‍ය අනුමෝදනා කරන්නේ ඒ නිසාවෙන්. ඉතින් අද දවසේ මාර්තු 19 වෙනි දින දායකත්වය අරගෙන කටයුතු කරන්නේ වෙදගේ පවුලේ සම විසින් කියලයි. නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා, උතුම් නිවන් මඟ හෙළි වේවා කියන පළවෙනි අරමුණ වගේම අද දින 11 වෙනිට පා තබන මෙතුළි දියණිය රටදැය සමය බබලවන හෙළබොදු දියණියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තිනවා. ඉතින් මේ ප්‍රාර්ථනාවනේ ආකාරයට මිෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. චන්ද්‍රසේන වෙදගේ පියාණන්, දෙමව්පියන්, ගුරුවරුන් ඇතුළු මියගිය ඥාති මිත්‍රාදීන්ට උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට හේතු වේවා. හැම දිනාටම මේ කුසලයේ උතුම් නිර්වාණ අවබෝධය පිණිස පාරමී ධර්මයක් වේවා කියලා සඳහන් කරලා තිනවා. ඉතින් මේ සියලු කාරණා ඒ ආකාරයටම සිද්ධ වේවා. හැම දිනාටම උතුම් යහපත සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.